හොඳයි මම සිල් දෙනාම මියුට් කරනවා. කලියර වෙලා ඔහු ප්‍රශ්න අහන වෙලාවට ඔන් කරනවා. හොඳයි අපි සාකච්ඡා කරමින් හිටියේ කෝසල සංයුත්තේ සංයුත්ත නිකායේන මේ ඉස්සත් කියන සූත්‍රය. ගිය සතියේ අපි සාකච්ඡා කළා දානය කියන්නේ කුමක්ද සහ ඒ දානය කොහොමද ක්‍රියාත්මක කරන්න ඕන වඩා නිවැරදි විදිහට කොහොමද දානයක් දෙන්නේ කියන කාරණයක් එක්ක තව කාරණා වෙනත් ආගම් වල කොහොමද දානය විග්‍රහ කරලා තියෙන්නේ බුදු සමයේ දානය ඊට සාපේක්ෂව වෙනස් වෙන්නේ කොහොමද මේ වගේ කාරණා කිහිපයක් අපි ගිය සතියේ සාකච්ඡා කළා. දැන් අද මේ සූත්‍රය අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා. මේ සූත්‍රයේ ප්‍රශ්න දෙකකට උත්තර අපි සාකච්ඡා කරා. එකක් තමයි කාටද දන් දෙන්න ඕන? ඒකට උත්තරේ උනේ යම් තැනකට හිත පහදිනවද? එතෙන්ට දන් දෙන්න කියන කාරණේ. දෙවෙනි ප්‍රශ්නය උනේ කාට දන් දුන්නොත්ද මහත්ඵල මහානිසංස වෙන්නේ? ඒකෙදී සාකච්ඡා කරේ සිල්වත් කෙනෙකුට දුන්නොත් ඒකේ ආනිසංසය වැඩි කියන කාරණේ සාකච්ඡා කරමින් ආවා. ඒ විතරක් නෙමෙයි මේ සූත්‍රය කෙටි සූත්‍රයක් වුණාට මේ සූත්‍රය විග්‍රහ කරලා දෙනවා. අපි දෙන දෙය මහත්ඵල මහානිසංස වෙන්න ඒ ලබන පුද්ගලයා ප්‍රගුණ කළ යුතු ධර්මතා පහකුත් කියන්නේ තමන් ආධ්‍යාත්මික වශයෙන් දියුණු කරගත යුතු ආධ්‍යාත්මික ගුණධර්ම පහකුත් ඒ වගේම ප්‍රහාණය කළ යුතු ධර්ම පහකුත්. ඒතර අද අපි කෙටියෙන් මෙන්න මේ වර්ධනය කළගත යුතු කාරණා පහ සහ ඉවත් කරගත යුතු කාරණා පහ සාකච්ඡා කරනවා. අන්නේ ධර්මතා අඩු කරගන්න සහ දියුණු කරගන්න උත්සාහ කරන කෙනෙකුට දෙන දාණය තමයි මහත්ඵලයි මහානිසංසයි කියලා මේ සූත්‍රය තුල බුදුරජාණන් වහන්සේ පෙන්වා දීලා තියෙනවා. ඒක හරි ලස්සන උපමාවකින් කියනවා. රජතුමාගෙන් අහනවා රජතුමනි ඔබ ගාවට එනවා දුනු ශිල්පය. ඔබ දන්නවා මේ ඉස්සත් කියන්නේ දුනු ශිල්පය මේ ආචාර කියලා අපි සාකච්ඡා කරනවා ඉංග්‍රීසියෙන් කියනවා. ඒතර මේ දුනු ශිල්පයේ දක්ෂ නැති ඒක ට්‍රේන් වෙච්ච නැති දුනු දුරට තියන්න බැරි ඉලක්කයකට තියන්න බැරි විතරක් නෙවෙයි යුද්ධයට බය කෙනෙක් රජතුමාගේ හමුදාවට අරගන්නවද ඒ වගේ කෙනෙක් පඩි දීලා නඩත්තු කරනවද කියලා බුදුරජාණන් වහන්සේ රජතුමාගෙන් අහන කුසල රජතුමා. ඒක කුසල රජතුමා කියනවා බුදුහාමුදුරේ මට ඒ වගේ කෙනෙක් වැඩක් නැහැ. එතකොට මෙන්න මේ කියන ධර්මතා නැති කරගන්න සහ දියුණු කරගන්න උත්සාහ නොකරන කෙනෙකුට දන් දීම හරියට අර ට්‍රේන් වෙච්ච නැති දුනු ශිල්පියෙකුට සමානයි. ඒ වගේම යම් කිසි කෙනෙක් වෙල් ට්‍රේන් හොඳට පුහුණු වෙච්ච ඒ වගේම මේ හොඳට ඉගෙනගත්ත දුනු ශිල්පය යුද්ධයට බය නැති කෙනෙක් රජතුමාගෙන් අහනවා ඔබතුමාගේ යුද සේනාවේ නඩත්තු කරනවා කියලා. උර බුදුහාමුදුරනේ එහෙම කෙනෙක් මම නඩත්තු කරනවා. අන්න ඒ වගේ මෙන්න මේ කියන කාරණා පහ ඉවත් කරන්නත් දියුණු කරන්නත් උත්සාහ ගන්න කෙනෙකුට දානයක් දුන්නොත් ඉන් මහත්ඵල මහානිසංස ලැබෙනවා කියන කාරණය මේ සූත්‍රය තුල සාකච්ඡා කරලා තියෙනවා. දැන් අපි අද සාකච්ඡා කරමු මේ කාරණා ටික. දැන් ඒකට ප්‍රවේශයක් විදියට අපි ආවොත් දැන් අපි දානය ගැන සාකච්ඡා කරමින් ඉන්නේ. ඔබ දන්නවා අපි සියලු දෙනා ජීවිතය තුළ අපි සියලුම දෙනාම හොයන දෙයක් තමයි සතුට කියන්නේ. ඔබත් මාත් අපි සියලු දෙනාම හොයන්නේ සතුට. ඔබ ජීවිතේ යමක් කරා නම් ඒ සියල්ලම සිද්ධ කරේ ඔබ සතුට වෙනුවෙන්. ඔබ ජීවිතේ දුක බලාපොරොත්තු වෙන යම් දෙයක් කළා නැහැ. ඔබ කරන්නේ හැම දෙයක්ම සතුට වෙනුවෙන්. නමුත් මේ සතුට වෙනුවෙන් හැම දෙයක්ම කරන අපිට දුක අප්‍රමාණ වෙනවා කියන එකයි ප්‍රශ්නේ තියෙන්නේ. ඒතර මේ සතුට හොයන අපි සතුට විවිධාකාරයෙන් එක හඹා යනවා, ඒක හොයාගෙන යනවා.
ඒ සතුට වෙනුවෙන් අපි විවිධ දේවල් කරනවා. පෙලක් අය මත්පැන් පානය කරලා සතුට කියන එක හොයනවා. පෙලක් අය කාම සේවනය හරහා සතුට කියන එක හොයනවා. පෙලක් අය සල්ලි හම්බ කරලා සතුට හොයනවා. පෙලක් අය ගේ දොර ඉඩකඩම් යාන වාහන එකතු කරලා සතුට වෙනවා. පෙලක් කෙනෙක් නම්බුනාම තනතුරු තාන්න එකතු කරලා සතුට වෙනවා. එතකොට මේ පෙලක් අය රිසර්ච් කරලා සතුට වෙනවා. එතකොට මේ හැම පැත්තෙම බැලුවහම අපි ජීවිතේ එක දෙයක් පස්සේ හඹා යනවා. ඒක තමයි සතුට. ඒක විවිධාකාරයෙන් කරනවා. එතකොට බුදු සමය තුළ අපිට උගන්වන්නේ සතුට හොයන්න නම් එකතු කරන්න නෙවෙයි අයින් කරගන්න කියලා. ඒ කියන්නේ සතුට හොයන අපි මොකද්ද කරන්න ඕන? අතාරින්න ඕන. දැන් අපි සතුට හොයන්නේ දේවල් ලබා ගැනීම. ඒ තමයි සතුට. දැන් ළමයෙක් නැති පවුලකට ළමයෙක් ලැබුණාම පුදුම සතුටක් තියෙනවා. ඒ ළමයි නැති වුණොත් ඒ පවුල මුළු ජීවිත කාලෙම දෙන්නේ ඉන්නේ දුකේ. ඒතර නොලැබීම කියන දුක. එතකොට යම් කිසි කෙනෙකුට නොලැබීම කියන එක තුල නොලැබීම කියන්නේ ලැබීම කියලා සතුට වෙන්න පුළුවන් නේද? දැන් ප්‍රශ්නයක් නැහැ. එතකොට අපිට මේ සමස්තය තුලම අපි මේ මෙන්න මෙහෙට එන දේවල් එක්ක තමයි සතුට කියලා විග්‍රහ කරන්නේ. මේ මං ගාවට කොච්චර දේවල් එනවද? මේ පැත්තට එන ඒවා තමයි සතුට කියලා විග්‍රහ කරන්නේ. දැන් බුද්ධිසම් වල අපිට කියන්නේ මේ පැත්තෙන් මෙහෙට යන ඒවත් එක්ක තමයි සතුට කියන එක තීරණය වෙන්නේ. කොච්චර අතහැරනවද කියන එකත් එක්ක. දැන් අපි යන පාත් එක සම්පූර්ණ කණ පිට. නේද? බුදුහාමුදුරුවෝ කියන්නේ මෙහෙන් අතහැරලා සතුට වෙන්න කියලා. නමුත් අපි සතුට වෙනවා මෙහෙන් අරගෙන. දැන් ඒක අනුසෝතකාම. දැන් මේ අතහැරන එක තමයි අමාරු. දැන් ගංගා උඩ පැත්තට පීනන්න අමාරුයි. ඒක තමයි පරිසෝතකාම. එතකොට දැන් අපිට මේ සසර මේ දේවල් ලැබිලා තියෙන්නේ අපි දීපු හැටියට තමයි. දැන් අපි දීපු ප්‍රමාණය තමයි දැන් මේ ලැබිලා තියෙන්නේ. ඒ කියන්නේ අපි දුක් කියලා වැඩක් නැහැ. අනිත් අයගේ දේවල් දැකලා අපි ඒකට ඉසියා කරලා වැඩකුත් නැහැ. දැන් උදාහරණයක් අපි හිතමු අද නලින් මහත්තයා ඉන්නවා. අපි හිතමු දැන් ඔන්න ගියාත්මේ මම නලින් මහත්තයාලා ගෙදරට ගිහිල්ලා වතුර ටිකක් ඉල්ලනවා. නලින් මහත්තයා මට වතුර ටිකක් දෙන්න කියලා. එතකොට නලින් මහත්තයා කැමති වෙන්නේ නැහැ වතුර දෙන්න. එතකොට එයාගේ කැමැත්ත තමයි එයාට මේ ආත්මෙ ලැබෙන්නේ. එතකොට එයා කැමති වෙලා තියෙන්නේ නොදීමනේ. එතකොට එයා මේ ආත්මයට නොලැබීම නැමැති ලැබීම තමයි එයාට ලැබෙන්නේ. ඔබට තේරුණාද කියන්නේ මොකද දැන් මම ගිහිල්ලා නලින් මහත්තයගෙන් වතුර එකක් ඉල්ලුවාම එයා වතුර මට දෙන්නේ නැහැ. එතකොට එයාගේ වෙලේ කැමැත්ත තමයි වතුර නොදීම. එතකොට එයාට මේ ආත්මේ ලැබෙන්නේ නොලැබීම නැමැති. මොකද එයා කැමැත්තෙන් කරේ නොලැබීමනේ. එයාගේ කැමැත්තුනේ නොදීම. එතකොට නොදීම නැමැති ලැබීම තමයි එයාට මේ ආත්මේ ලැබෙන්නේ. එහෙනම් කවුරුත් Tamanට ප්‍රශ්න වෙනකොට දුක් වෙන්න දෙයක් නැහැ. කවුරුත් කැමැත්තෙන් කරපුවා තමයි මේ ආත්මේ ලැබෙන්නේ. දැන් කෙනෙක් කැමැත්තෙන් ගිය ආත්මේ මිනිසුන්ට ප්‍රශ්න දුන්නා නම් මේ ආත්මේ Tamanට ප්‍රශ්නෙද්දී දුක් වෙලා හරියන්නේ නැහැ. මොකද ඒක ගිය ආත්මේ කැමැත්තෙන් කරපු එකනේ. එයා කැමැත්තෙන් ඒක තමයි දීක් කරලා දෙන්නේ. ඒ කැමැත්ත තමයි මේ ආත්මේ ලැබෙන්නේ. ඒතර අපි කැමැත්තෙන් කරලා මේ ආත්මේ පරිප්පුව ලැබෙනකොට බැනලා වැඩක් නැහැ. මෙච්චර හොඳට හිටියත් අපිට තමයි හැම ප්‍රශ්නෙම එන්නේ කියලා. දැන් ඔබ වපුර ගත්ත දේවල් තමයි ඔබට අස්තන්න විදිහට ලැබෙන්නේ. එහෙම නැතුව වෙන කවුරුත් වපුරලා දීම ලැබෙන්නේ නැහැ. වෙන අය වපුරණේකට ගිහිල්ලා සෙට් වෙලා ඒව ලැබෙන්න පුළුවන්. පාඩු ඉන්න නැතුව වෙන අය වපුරණේකට ගිහිල්ලා එකතු වෙලා උදාහරණයක් කොන්න දැන් කවුරු හරි ස්වාමීන් වහන්සේ නමක් දේශපාලන වේදිකාවේ බන්නකොට කෝල් එකක් දාලා යාළුවෙක් කෝල් එකක් දාලා කියනවා බලන්නකෝ අර ස්වාමීන් වහන්සේ භික්ෂුන්ට ලැබෙන දේවල්ද අර කරන දේවල් නේ දන් දෙන්නවත් හොඳ නෑ කියලා. මේ පැත්තෙන් කියන්නේ ඒකනේ බලන්නකො මේ දාන ටිකක් පාදලා පන්සල් වල ඉන්න බෑනේ කියලා අන්න අර ඒකෙකට සෙට් වෙනවා.
ඉතින් දෙන්නත් එක්ක ඕපරලා දෙන්නත් එක්ක ගන්න. ඒ හන්ද මේ අනුන්ව පුරුණියව බලලා ඒවට සෙට් වෙන්න යන්න එපා. මොකද ඒවත් තමයි ලැබෙනවා. ඒ හන්ද ඒක මේ බොහොම බුද්ධිමත් හිතන්න ඕන දෙයක්. ගොඩාක් දුරට අපි කරන්නේ පාළුවේ ඉන්න නැතුව ගිහිල්ලා අනුන්ගේ ඒවට සෙට් වෙන එකම තමයි කරන්නේ. එහෙම සෙට් වෙලා තමයි වැඩිම පොව කරගන්නේ. හරි. ඒ හන්ද බොහොම පරිස්සම් වෙන්න ඕන. මොකද ලබා ගන්න දැන් අද මේ බණ අහන්න ඇවිල්ලා බලාගෙන ඉන්නේ මේ බණෙන් නිවන් දකින්න නම් ඒතර එයාගේ බලාපොරොත්තුව තමයි මේ බණ තුල නිවන් තියෙන්න ඕනේ. දැන් මේ බණ අහලා ඉවරලා නිවන් දෙතුනත් ඔප්ෂන්. තේරෙනවද? එතකොට ඔබ තේරුම් ගන්න ඕන දෙයක් තමයි මේ නිවන කියන එක ඒක බලාපොරොත්තුවක් නිවන තියෙන එක හොඳයි. හැබැයි මේ බුදුහාමුදුරුවෝ නිවන් හොයාගෙන ගියා කියලා මම අහලා නැහැ. බුදුහාමුදුරුවෝ කර්ණ දෙකක් හොයාගෙන ගිහිල්ලා තියෙනවා. හොඳට අධ්‍යයනය කරලා බලන්න ටික. එකක් තමයි කින් කුසල ගවේසි කින් සත්‍ය ගවේසි. හරි? කුසලය මොකද්ද කියලා හොයලා තියෙනවා. සත්‍ය මොකද්ද කියලා හොයලා තියෙනවා. ඒ දෙක හොයාගෙන යනකොට නිවන ලැබිලා තියෙනවා. දැන් අපිට ළමයිගේ ප්‍රශ්න, ගෙදර ප්‍රශ්න, පන්සලේ ප්‍රශ්න, කොවිඩ් ප්‍රශ්න මේ සමස්ත ප්‍රශ්න ටිකම ඇහිල්ලා ওই ප්‍රශ්න ටික මැද නිවන කියන එක අපිට ලැබෙනවා නම් අපිට මාර හැපි. එතකොට අපේ ඔළුවේ තියෙනවා මේ නිවන කියන එක කොහරි තියෙන දෙයක්. දැන් මේක මේ කොහොම හරි ලැබෙන්න ඕන. දැන් හාමුදුරුවෝ කියන බණේ ඕක නැලුණොත් එන අප්සෙට්. මොකද එතන බලාපොරොත්තු වෙන මොකද ලබාගෙන නිවන ලබා ගන්න. හරි. ඉතින් අපි ඒ වෙනුවට අපි නිවන් දකින්න හොඳ දෙයක් නරක දෙයක් නෙවෙයි. ඒ වෙනුවට අපි මේ මොහොතේ මගේ සිතේ කුමක්ද ඇති වෙන කුසලය, මේ මොහොතේ මගේ සිතේ ඇති වෙන මොකද අකුසලය නුවණින් දකින්න පුළුවන් නම්, ඒ දැකලා අකුසලය යටපත් කරලා කුසලයේ ඉස්මතු කරන්න පුළුවන් නම්, එයා තුල යථාභූත ඥාන දර්ශනය ඇති වෙනවා නම් එයා කොයි වෙලෙත් නිවිල තමයි එතකොට. ඒතරම් යන්න නිවනක් නැහැ. නිවන ඉතල. එතකොට ඔබ නිකන් හරියට මේ ඔබේ ගෙදර ඇඳ යට නිදානයක් තියෙනවා. ඔබේ නිදාන ගිහිල්ලා නිකන් හැමතැනම හොයනවා. දැන් උදාහරණයක් ඔබේ තියෙන ගෙදර අපි හිතමු ඔබේ මොකක් හරි වටිනා දෙයක් වැරදිලා ඔබේ ඇඳ මිට්ටයට දාලා දැන් ඔබට අමතක කරලා ඔබ හතර වටේම හොයනවා. හැබැයි තියෙන්නේ ඇඳයට. සමහරට ඒකට වාඩි වෙලත් හොයනවා. එතකොට ඒ නිසා නිවන කියන්නේ මේ මොහොතේ ඔබේ සිතුවිලි කල්පනාකරණය කරලාද? ඔබෙන් අහන්න ඕන. ඔබ මේ මොහොත තුළ ඔබේ අතහැරීම නම් මානව ධර්මතාවය තුළ ප්‍රගුණ වෙලාද? දැන් භාවනා කරන්න මෙඩිටේෂන් සෙන්ටර් එකකට යන්නේ ඔක්කොම කල්පනා කරන්නේ. මොකද ගොඩක් අය හිතන්නේ භාවනාවේ හිත හැදීමේ ඔක්කොම ක්‍රමවේදයේ තියෙන මෙඩිටේෂන් සෙන්ටර් එකේ වෙන කොහෙවත් නැහැ. හැබැයි මෙඩිටේෂන් ඉඳලා ගෙදර ආවම ඇති වෙඩකුත් නැහැ. ඒකෝට භාවනාව සහ හිත හැදීම මේ දැන් මෙතන ඉඳන් කරන්න බැරිද අපිට? දැන් මේ මොහොතේ මගේ හිතේ හිතවිලි එක්ක මට ගනුදෙනු කරන්න බැරිද? මගේ හිතවිලි දැනගෙන මේ චිත්තානුපස්සනාව මට මෙතන වැඩෙන්නේ නැද්ද? දැන් එතන මේ විලිය මෙතන වැඩෙනවා නම් ඔබ හැමදේම වැඩෙනවා. නැත්නම් මෙඩිටේෂන් සෙන්ටර් එකේ ඉන්නකම් විතරයි. ඊට පස්සේ ඇවිල්ලා ගෙදර යට බලනවා අතන ඉඳි දෙයියනේ කියලා හිත නිෂ්කලංකව හිටියා. ඊට පස්සේ මෙඩිටේෂන් කරන කාලයක් දාගන්නවා. මේ කාලේ තමයි හැම වෙලෙම භාවනාව සහ නිවන මේ ඔක්කොම මේ දැන් තියෙන දේවල්. මේ මොහොතේ මාත් එක්ක තියෙන දේවල්. ඒතර මේ මොහොතේ මට මගේ සිතුවිලි ටික දකින්න පුළුවන් නම්, ඒ සිතුවිලි ටික කල්පනාකරණය කරගන්න පුළුවන් නම්, ඒ සිතුවිලි ටික පිරිසිදු කරගන්න පුළුවන් නම් ඔබට භාවනාවත් විතර තියෙනවා, නිවනත් විතර තියෙනවා. ඒ නිසා මේ අපි තේරුම් ගන්න ඕන කාරණේ තමයි මේ දාණය කියන කාරණය තුළ හරි ගැඹුරක් තියෙනවා. මෙන්න මේ මොහොතේ මගේ මේ හිතේ ඇති වෙන සිතුවිල්ල පිළි අරගෙන ඒකේ අනිත්‍යතාවය දැකලා ඒක අතහැර ගන්න පුළුවන් නම් අන්න එතනයි දාණය සිද්ධ වෙන්නේ. ඒක තමයි මේ දාණයේ තියෙන ගැඹුර. ඉන් එහාට තමයි අපි දාණය තවත් විග්‍රහ කරමින් යන්නේ. හොඳයි. ඒ නිසා මේ තවදුරටත් මේ මාතෘකාව යන්නේ දෙයක් නෑ. මම පොඩි ප්‍රවේශයක් ගත්තේ. දැන් අපි නැවතත් අපේ දේශනාවට යොමු වෙමු. දැන් මේ සූත්‍රයේ සාකච්ඡා කරනවා කාරණා පහක්
ඉවත් කරගන්න කියලා. පළවෙනි එක තමයි කතමානි පංචංගානි පහීනානි හොಂತಿ කාමච්ඡන්தோ පහීනෝ හෝති ව්‍යාපාදෝ පහීනෝ හෝති තීන මිද්දම් පහීනෝ හෝති උද්ධච්ච කුක්කුච්ඡම් පහීනෝ හෝති විචිකිච්ඡා පහීනං හෝති ඉමානි පංචංගානි පහීනානි හොಂತಿ. රජතුමනි කාරණා පහක් නැති කරගන්න කෙනා. පළවෙනි කාරණේ තමයි කාමච්ඡන්දය. නීවරණ ධර්ම පහ. දැන් රජතුමාට පෙන්වලා දෙනවා මෙන්න මේ ධර්මතා පහ යටපත් කරන්න යමෙක් උත්සාහ කරනවා නම් එයාට දැන් දානේ ආනිසංස වැඩි. පළවෙනි තමයි කාමච්ඡන්දය. දැන් ඡන්ද කියන්නේ කැමැත්ත, කාම කියන්නේ කාමයේ තියෙන කැමැත්ත. ඒ කාමයේ තියෙන කැමැත්ත හොයාගෙන යන්නේ අපි සෙන්ස් පහෙන්නේ, ඉන්ද්‍රියන් පහෙන්නේ. එතකොට ඇහැ රූප හොයාගෙන යනවා, කන ශබ්ද හොයාගෙන යනවා, නාසය ගඳ සුවඳ හොයාගෙන යනවා, දිව රස හොයාගෙන යනවා, ශරීර ස්පර්ශය හොයාගෙන යනවා. දැන් සාමාන්‍ය ස්වરૂපයේ තමයි මේ ඇහැට රූප දකින්න ඕනේ. දැන් උදාහරණයක් මේ COVID-19 නිසා එහෙම අපිට යන්න ඕනේ නැහැ. අපි ආදාස්තන් වලට ගිහලා ෆිල්ම්ස් බලන්න ඕනේ නැහැ, පික්නික් යන්න ඕනේ නැහැ. එතනින් ගියාම යාළුවොත් එක්ක හිත මිත්‍රකම් පවත්වන්න ඕනේ නැහැ. දැන් බලන්න අපි මේ ඉන්ද්‍රියයන් පහ පිනවන්න බැරුව අපි පුදුම දුකකින් හිටියේ මේ COVID නිසා. දැන් කෙනෙකුට හිතෙනවා නම් මේ COVID නිසා අපේ නීවරණ වලින් කාමච්ඡන්දේ අඩු වුණා කියලා. ඒ කවුරුත් ඒ පැත්ත හිතන්නේ නැහැ. දැන් මේ නීවරණ හරහා ඇහැට දකින්න තියෙන රූප අඩු වුණා. කනට අහන්න තියෙන ශබ්ද අඩු වුණා. දිව හොයාගෙන යන රස ඕන රෙස්ටොරන්ට් එකට ගිහලා කන්න බෑනේ. දැන් මේ COVID නිසා නීවරණ කොච්චර යටපත් වුණාද කියන එක හිතන්න පුළුවන්කම තිබ්බා. හැබැයි අනිත් ඒවා නම් සාමාන්‍ය උද්දච්ච කුක්කුච්චේ මේ වැඩි වෙන්න පුළුවන් විචිකිච්ඡා. කාමච්ඡන්දයෙන් වඩවීමක් සිද්ධ වෙලා තියෙනවා නේ. මොකද ඇහැට ඕන රූප. ඒතර රූපය දැකලා ඇලෙනවා එක්ක ගැටෙනවා නේ. දැන් ඒක අපි සාකච්ඡා කරන්නේ. හරි. දැන් ඇහැට දකින්න ඕන රූප පෙන්වන්න අපි කොච්චර දුක් විඳින්නේ නැද්ද නේ. ඇහැට කැමති රූප අපේ කරගන්න උත්සාහ කරද්දී කොච්චර දුක් විඳද. එතකොට ඇහැට කැමති ලෝකේ තියෙන ලස්සන දැන් පෙන්වන්න අපි කොච්චර දුක් මහන්සියලා හම්බ කරලා වේදම් කරාද නේ. ඉතින් මේ ඇහැ පිනවන්න කොච්චර මේ ඇහැ කන කට නාසය ශරීරය පිනවන්නනේ මෙච්චර කල් හම්බ කරපු ඔක්කොම සල්ලි ටික වේදම් කරේ. ඒ නිසා මේ බුද්ධ මුල අපිට උගන්වන්නේ රූප නොදක ඉන්න එක නෙමෙයි. එහෙමනම් අන්ධ මිනිස්සුන්ට හැඟීම් දැනීම මේ අකුසල මුල් නැති වෙන්නේ පාය. රූප කියන ඒවා ඇහැට පේනවා. ඕකේ. රූපයේ තියෙන චන්දරාගය අයින් කරන්න කියලා කියන්නේ. එතකොට ශබ්දයේ තියෙන චන්දරාගය අයින් කරන්න කියලා කියන්නේ. එතකොට රූපයේ තියෙන කැමැත්තත් අයින් කරන්න ඕන. එතකොට කැමැත්ත අයින් කරාම කෙනෙක් අකමැති වෙන්න පුළුවන්. අකමැත්තත් අයින් වෙන්න ඕන. කැමැත්ත අකමැත්ත අයින් වුණාම එයාට යම් සංඥාවක් තියෙන්න පුළුවන් නේ මධ්‍යස්ථ කියලා. ඒ සංඥාව මධ්‍යස්ථ වුණාට ඒ සංඥාවත් මධ්‍යස්ථව නොගෙන ඉන්න ඕන ඇතුළට. ඒක දැකීමක් විතරයි. දැන් මධ්‍යස්ථව ගන්න තැනදී අඥාන උපේක්ෂාව වෙන්න පුළුවන් නිසා. ඒ නිසා මේ ඉන්ද්‍රියයන් පිනවීම ගැන සාකච්ඡා කරත් එක දීර්ඝ මාතෘකාවක්. අපි එච්චර එහාට යන්නේ නැහැ. මේ ඉන්ද්‍රියයන් පිනවීම නිසා අපිට මේ සසරට ඇලිලා ගැටිලා ඉන්නවා. ඒකෙන් ගොඩ එන්න බැරි වෙන එක හරි ලස්සන උපමාවකින් ධර්මයේ විග්‍රහ කරනවා. ඒ දැන් රිලෙවෙක් හරි බඳුරෙක් හරි තැඹිලි ගෙඩියක් එයා කොහොම අමාරුවෙන් හිල් කරගෙන අත ඇතුළට දාගන්නවා. දාගෙන ඇතුළේ තියෙන අර ලොඳේ අරගෙන අත මිටමුලව ගන්නවනේ. මිටමුලවගෙන ඒක එළියට ගන්න හදනවා. ඒ එළියට ගන්න හදනකොට ඒක හිර වෙනවා අත. එතකොට ඒ හිරවීම තුළ එයා අර ගත් එක අත අරින්නෙත් නැහැ, අත ගන්නත් බෑ. එතකොට ඒකෙන් එයා මරණය දක්වා යන්න පුළුවන්. අනිත් එක තමයි ඇත්කුණ. අර කාක්කෙක් ඇත්කුණේ මේ ඇත්කුණ කකා ඉඳලා මහමුද වැදලා යනකම් දන්නේ නැතුව යන්නේ නැති වුණා වගේ. ඒ වගේ අපි මේ සසර නැමැති සර්කල් එකට අපිව ගෙට ගහලා තියෙන හුය තමයි කාමච්ඡන්දය. ඒ නිසා මේ ඉන්ද්‍රියයන් පිනවනකොට අපි ඉන්ද්‍රියන් වල තියෙන යථා ස්වરૂපය අවබෝධ කරගන්න ඕනේ ඉස්සෙල්ලා. ඔබේ ඇසත් අනිත්‍ය නම්, රූපයත් අනිත්‍ය නම්, ඒ ඇසයි රූපයයි ගැටීම තුල උපදින විඥානය අනිත්‍ය නම්, ඒ අනිත්‍ය දේවල් නිත්‍ය වශයයි, නිත්‍යයි, සුභයි, සුඛයි, ආත්මයි කියලා අපිට අල්ලන්න පුළුවන්ද කියලා නුවණින් මෙනෙහි කරන්න. ඊළඟ කාරණේ තමයි මේ සූත්‍රය පෙන්නනවා අන්නේ කාමච්ඡන්දය ඇති කරගන්න උත්සාහ කරන කෙනෙක්
දෙවෙනි එක ව්‍යාපාදය. ව්‍යාපාදය කියලා කියන්නේ දැන් අරමුණක් ගැටි වුණාම එක්කෝ රාගය ඇති වුණොත් එතන කාමච්ඡන්දය ඇති වෙනවා. ගැටුණොත් ද්වේෂය ඇති වෙනවා. එතකොට ද්වේෂය කියන්නේ අපි අයින් කරගත යුතු අත්හල යුතු දෙයක්. අපි ද්වේෂය ගැන ඉතා දීර්ඝව සාකච්ඡා කරා පහුගිය දේශනාවල. ඒ නිසා මෙතනදී මම ද්වේෂය ගැන සාකච්ඡා කරන්න යන්නේ නැහැ. ඊළඟ කාරණේ තමයි තීන මිද්ද. තීන මිද්ද කියලා කියන්නේ තීනය කියලා කියන්නේ මේ චිත්තය ක්‍රියාවන්ට නුසුදුසු බව හෝ අසමත් බව. එක්කෝ ගිලන් බව, එක්කෝ හැකිලෙන බව, එක්කෝ අලස බව. ඒ වගේ අර්ථයක් අපිට ගන්න පුළුවන්. මිද්දේ කියලා කියන්නේ මේ ඒත් ක්‍රියාවන්ට නුසුදුසු අසමත් ගිලන් බව, හැකිලෙන බව කියන අර්ථය තමයි ගන්න. ඒතර චිත්තචෛතසිකයන්ගේ තියෙන ඇකිලෙන බව, අකර්මණ්‍ය බව, කම්මැලිකම. මේ දෙයක් කරගෙන යන්න බෑ. භාවනා කරගෙන යනකොට ඒක මගහතර ගන්නවා. දැන් අපි වැඩක් අපිට දීර්ඝව කරගෙන යන්න බැරි ඔය අපි ගාව තියෙන තීන මිද්දේ නිසා. බණක් එක දිගට අහනකොට උනත් කම්මැලිකම එන්න පුළුවන්. මොකද විවිධ නීවරණ ඇහිල්ලා ඒ සිතුවිලි අයින් කරලා දානවා. මේ දැන් මේ බණ අහනකොට උනත් ඇයි මේ පැය ගානක් නිකන් විනාශ කරලා දාන්නේ? ඊට වඩා හොඳයි ෆිල්ම් එකක් බලුවා නම්, ටෙලිග්‍රෑම් එකක් බලුවා නම් කියලා අර එක ඒ වෙනවා. ඊට වඩා හොඳයි යාළුවොත් එක්ක මේ පොඩි කොහේ හරි ටුවර් එකක් ගිහිල්ලා ආවනම් මේ වගේ විවිධ සිතුවිලි ඇවිල්ලා අර මූලික නිමිත්ත අයින් කරලා දානවා. දැන් අපි යෝගාවචරයක් ගත්තොත් එයාගේ භාවන සඳහා ගුණගාගත්ත මේ එයාගේ අරමුණ වෙනස් කරනවා. ඒ අරමුණේ දිගට ඉන්න දෙන්නේ. ඒ කමඨහනේ එයාට තවදුරටත් යන්න දෙන්නේ. ඒ වෙනස් කරනවා. හිත වෙනස් කරනවා. දැන් අපි ගාවත් ඕනතරම් මේ තීන මිද්දේ දිනදා ජීවිතේ තියෙන අපිට එක දිගට එක වැඩක් කරගෙන යන්න බෑනේ. මොකක්ම හරි ඇවිල්ලා ඩිස්ටර්බ් මේ විමක් වෙනවා. දැන් මේ තීන මිද්දේ ගැන මගේ මේ දේශනයක් තියෙනවා YouTube එකේ දීර්ඝ දේශනයක් පැය විනාඩි ගාණක් කරපු එකක්. අන්න ඒ දේශනේ කොට ඇහුවොත් තවදුරටත් මේකේ දැනුම දියුණු කරගන්න පුළුවන්. හොඳයි ඊළඟ කාරණේ තමයි උද්දච්ච කුක්කුච්ච. උද්දච්ච කියලා කියන්නේ සිතේ තියෙන නොසන්සුන් බව. හරිය නිකන් මේ අලු ගොඩකට ගලක් ගහපු වගේ. එතකොට මේ නොසන්සුන් නිසා ඒ කර්මණක පිළිහිටල ඉන්න දෙන්නේ නැහැ. ඊට පස්සේ කුක්කුච්ච කියලා කියන්නේ රිකෝල් කරන එක. නැවත නැවත මෙනෙහි කරන එක. කුසලය අකුසලය යා බෝධුට අකුසලය තමයි මෙනෙහි ආපෝ රිකෝල් කරනවා. එතකොට මේ නොසන්සුන් එක රිකෝල් වෙනකොට හිතේ තියෙන සංසුන්භාවය එතනින් නැති වෙලා යනවා. හරි. දැන් ඔය බුද්ධිසම් වල අපිට උගන්වන්නේ අකුසලය කියන එක කරා නම් මොනවා හරි වෙලා තමන්ගේ තියෙන අකුසලයක් වුණා නම් ඒක රිකෝල් කරන්න එපා. නැවත ඒක මතක් කරන්න එපා කියලා. මොකද අකුසලය මෙනෙහි කරන මොහොතක් පාසා නැවතත් අකුසලයමයි ගොඩනගන්නේ. හරි. ඒ හන්ද මේ දැන් මේ මම කියනකොටත් අකුසලය ගැන මෙනෙහි කරන්න එපා කියනකොට ඔබට කරපු අකුසල මෙනෙහි වෙන්න පුළුවන්. එතනත් ඉතින් කුක්කුච්චේ තමයි එතන ගොඩ නැගෙන්නේ. එහෙනම් නිතරම අකුසලයේ නැවත මෙනෙහි නොකරන විදියට වැඩපිළිවෙලක් හදාගන්න. ඒ වගේම මේ අකුසලයේ නැවත කන්ටිනියු නොකරන එකත් ඔබේ වැඩ. හරි? තමන් අතින් වරදක් වුණා නම් ඒක එතනින් ක්ලීන් කරලා දාන්න. ඒක ආපහු නැවත මතක් කරන්න. මේ මතක් කිරීම තුළ නැවත නැවතත් අකුසලමයි ගොඩ නැගෙන්නේ. මොකද මේ එක සිතුවිල්ලක් අකුසලයක් මතක් වුණාම ඒක පදනම් වෙලා තව අකුසල සිතු ගොඩක් හදනවා. මට ඒක නොකර ඉන්න තිබ්බ අරය මට බල කරපු හන්ද තමයි ඒක මට කරන්න උනේ කියලා ඒ පාර වෛරයයි එතනින් තව විශාල පරාසයකට සිතුවිලි දහස් ගානකට එතනින් යන්නේ තියෙනවා. එහෙනම් අකුසලයේ මතක් කරන්න එපා. තමන්ට දුක් සහගත දෙයක් දැන් උදාහරණයක් තමන්ගේ කවුරු හරි බොහොම ආදරය කරන කෙනෙක් තමන්ගෙන් වෙන්න උනා. ඒක රිකෝල් කරන්න එපා. ඒ රිකෝල් කරන මොහොතක් පාසා නැවතත් දුක දෙන්නේ. දුක කියන්නේ ශෝකය. ශෝකය කියන්නේ ද්වේෂය. හරි? එතකොට පිළිකුල ශෝකය මේ ඔක්කොම ද්වේෂයක පැතිකඩවල. ද්වේෂයේ පැතිකඩවල. එතකොට ඒක රිකෝල් වෙන්න දෙන්න එපා. හරි? ඒකට හරි ලස්සන කතාවක් තියෙනවා. දැන් බලන්න අපි ජීවිතේ ඔය දුක් දේවල් නැවත මතක් කර කර කොච්චර දුක් වෙනවද කියලා දැන් බලන්න අපේ අම්ම නැති වුණා කියලා අපි මතක් කරලා කොච්චර කී ගමනක් අපේ අම්ම නැති වුණා නම් අපි දවස් 7කින් මතක් කරලා දුක් වෙනවා. ආපහු 3 මාසෙකින් මතක් කරලා දුක් වෙනවා. ඊට පස්සේ ඒ අම්ම නැති වුණා කියලා අවුරුදු 20 30 ගිහිල්ලත් මතක් කරලා දුක් වෙනවනේ. ඒතර අපි ගාව කුක්කුච්චි ඕන තරම් තියෙනවා. ඒතර අපි කවුරු හරි අපි අකමැති කෙනෙක් අපි ද්වේෂ කරපු කෙනෙක් මතක් කර කර අපි කොච්චර ද්වේෂය හදනවද? ඒතර මේ දැන් මේකට හරිය ලස්සන උපමාවක් තියෙනවා. කවුද මේ චාලි චැම්පියන්. එයා දවසක් මේ වේදිකාවට ඇවිල්ලා ජෝක් එකක් කරනවා. පිළිලොක් කරනවා. ඒතර එයා ඒක දෙවෙනි පාරක් කරනවා. මිනිස්සු hina වෙනවා. තුන්වෙනි පාරත් කරනවා. මම 10 ගමනක් විතර කරාම මිනිස්සු hina වෙන්නේ නැතුව නවතිනවා.
එතකොට අහන ඔඩියන්ස් එකෙන් මේ ඇයි ඔබ hina වෙන්නේ නැත්තේ? එතකොට කියන ඔයා එකම ජෝක් එක රිපීට් කරන අපි මොකටද hina වෙන්නේ? එතකොට අහන ඔඩියන්ස් එකෙන් එකම දෙයට නැවත නැවත hina නොවන ඔබ ඇයි එකම දෙයම නැවත නැවත මතක් කර කර දුක් වෙන්නේ? ඒ නිසා මේ දුක් සහගත දේවල්, ශෝක ජනක දේවල් නැවත රිපීට් කරන එක නවත්තන්න. ඒකත් කුක්කුච්චේ කොටසක්. හොඳයි. ඊළඟ විචිකිච්ඡා. විචිකිච්ඡා කියන්නේ සැකය. සැකේ නිසා ජීවිතේ අපිට කොච්චර ප්‍රශ්න තියෙනවද කියන එක මම ඔබට අමුතුවෙන් විග්‍රහ කරලා දෙන්න අවශ්‍ය නැහැ. හැබැයි මෙතන සැකය කියලා කියන්නේ බුද්ධ ආදී අටතැනි සැකය. ඒතකොට මේ සැකය අපි ගාව බුදුරජාණන් වහන්සේ කෙරෙහි සැකනම් අපිට ඒ ධර්මයේ උන්වහන්සේගේ ධර්මයේ ගැන සැකනම් ඒ දේශනා කරන මහා සංඝරත්නය ගැන සැකනම් අපිට ඒක අධ්‍යයනය කරන්න ෆලෝ කරන්න බැරි වෙනවනේ. ඒ නිසා බුද්ධිසම් වල අපිට ගන්නනේ ධර්ම කාරණයක් පිළිබඳව සැක තියෙනම් ඔබට යම් බුදුරජාණන් වහන්සේ කෙරෙහි සැක තියෙන ඒක අසල දැනගෙන ඒ සැකය නැති කරගන්න. සැක කරන්න දහනම් කරලා නේ බුද්ධිසම් වල. ඔබට සැකයක් තියෙනම් ඒ සැකේ ප්‍රශ්න කරලා ඒක පරීක්ෂණ කරලා හොයලා ඒක නැති කරගන්න. හොඳයි. එතකොට මෙන්න මේ කියන නීවරණ ධර්මයන් පහ යමෙක් යටපත් කරන්න උත්සාහ කරනවා නම් එයාට දෙන දාණය මහත්ඵලයි මහානිසංසය කියලා ධර්මයේ විග්‍රහ කරනවා. ඊට පස්සේ මේ සූත්‍රය විග්‍රහ කරනවා ඔබේ දාණය මහත්ඵල මහානිසංස වෙන්නේ ඒක ලබන කෙනා කියලා තුල වැඩි යුතු ධර්මතා පහ දිනු කරගන්න. පළවෙනි එක තමයි අසෙක්කේන සීලක්ඛන්දේ සමානාගතෝ හොති. මේ අසෙක්කේන කියලා කියන්නේ අසේක කියලා කියන්නේ මේ රහතන් වහන්සේට. එතකොට මේ අතර අසෙක්කේන කියන එකෙන් සම්පූර්ණ අර්ථයෙන් අපිට ගන්න පුළුවන් නොකැඩෙන නොබෙදෙන නොබිදෙන වෙනස් කළ නොහැකි කඩා ගන්න නැති පළුදු කර ගන්න නැති සීලක්ඛන්දේන සීලයෙන් සමන්නාගත කෙනා. ඒතොරේ සීලයෙන් යුක්ත කෙනා. දැන් බුද්ධිසම් වල අපිට ගන්නන්නේ සීලය කියන එක මේ මූලික පදනම. ඒ පදනම ශක්තිමත් නම් එතනින් එහාට අනිත් සියල්ලම ශක්තිමත් වෙනවා. නේ? දැන් අර බයිබලයේ තියෙන එහෙමනේ. ඔබගේ ගෙය ගලින් පදලම ශක්තිමත්ව ගොඩනගන්න. එතකොට හුලකට ආවත් ගේ කැඩෙන්නේ නැහැ. ඒ වගේ මේ පදනම බොහොම ශක්තිමත් වෙන තරමට තමයි අපි ඉදිරි මාර්ගය පවිත්‍ර වෙන්නේ. එහෙනම් සීලය කියන එක බුද්ධිසම් වල විග්‍රහ කරන්නේ මූලිකම අවශ්‍යතාවය. දැන් බුද්ධිසම් වලට එන අයට හැබැයි මුලින්ම කිව්වේ දාන කතා, ඊට පස්සේ තමයි සීල කතා. දාන කතා, සීල කතා, සග්ග කතා. කාමානං ආදීනවං ඕපාස සංකීලයි. එහෙනම් තමයි මේ පිළිවෙල තියෙන්නේ. මුලින්ම දානය ගැන කිව්වේ. දැන් අද අපි දානය ගැන කියන්නේ. දැන් දානය ගැන කිව්වල ඊට පස්සේ ආවේ සීල කතා, සීලය ගැන. හරිද? ඒතර සීලය කියලා කියන්නේ මේ කය සහ වචනය ඇති කරගන්න සංවරය. ඒ සංවරය තමයි මානසික සංවරයට පදනම් බවට පත් වෙන්නේ. හරි ලස්සන සූත්‍රයක් තියෙනවා මේ අංගුත්තර නිකායේ මේ සූත්‍රේ නම මේ දුස්සීල සූත්‍රය. මේ සූත්‍රයේ මෙන්න මෙහෙම ප්‍රකාශනයක් තියෙනවා. මහණෙනි සීලයෙන් තොර වූ දුසිල් තැනැත්තාට සම්මා සමාධිය යනු නැසී ගිය හේතු සම්පත් ඇති දෙයකි. දුස්සීල කෙනාට සමාධිය වැඩෙන්නේ නැති. ඒක හරියට විග්‍රහ කරනවා හරි ලස්සනට. ඔබ ගහක් ගන්න ඒ ගහක කොළ හරි ලස්සනට නැත්නම් ග්‍රීන් නැත්නම් කොළ අතු මල් හොඳට නැත්නම් ඒකේ පොත්තයි ගහයි කඳයි අරටුවයි ගැන විශ්වාසයක් තියන්න බෑ. ඒ වගේ මහන්නේ යම් කෙනෙක් සිල්වත් නම් අර ගහේ හරියට ලස්සනට කොළ මල් ගෙඩි තියනවා නම් ඒකේ පොත්තයි සිවිය ගහ අරටුව පිළිබඳව මුල් පිළිබඳව අපිට සැකයක් නැහැ. ඒ වගේ කෙනාට සමාධිය ශක්තිමත් වඩන්න පුළුවන් කියන කාරණය මේ දුස්සීල සූත්‍රයේ අනුත්‍රිකය විග්‍රහ කරලා තියෙනවා. හරි. හොඳයි. එතකොට සිල්වත් වෙන්න ඕන. ඊළඟ කාරණේ තමයි මේකේ මේ ග්‍රන්ථයේ විග්‍රහ කරන්නේ. එතකොට සිල්වත් කෙනෙක් වෙන්න ඕන. අසෙක්කේන සමාධිඛන්දේන සමන්නාගතෝ. සමාධිය. සමාධිය කියන වචනයට අර්ථකථනය විසුද්ධි මාර්ගයේ විග්‍රහ කරලා තියෙන්නේ කුසල් සිතක දීර්ඝකාලීනව පැවැත්ම කියලා. කුසල චිත්තයක සිත දීර්ඝකාලීනව පවත්වාගෙන යෑම. දැන් එතකොට සමාධිය කිව්වහම මේ සමාධියේ වර්ගීකරණ මම හිතන්නේ විශාල ප්‍රමාණයක් තියෙනවා. ඔබ ඒක අවශ්‍ය නම් කියවන්න. විසුද්ධි මාර්ගයේ සමාධියේ පළවෙනි කොටස් දෙක අර්පණා සමාධිය, උපචාර සමාධිය, එතනින් ගියාම තුන් ආකාරය, හතර ආකාරය මෙහිම සමාධි වර්ගීකරණ විශාල ප්‍රමාණයක් තියෙනවා. ඒවා
කිසිම දෙයක් සාකච්ඡා කරන්න යන්නේ නැහැ. මම අර පළවෙනි එක උනා අර්පණා සමාධිය සහ උපචාර සමාධිය පිළිබඳව පොඩි විග්‍රහයක් කෙටියෙන් සිද්ධ කරන්න කල්පනා කරනවා. දැන් සමාධිය කියලා කියන්නේම සිත දීර්ඝ කාලීනව කුසල චිත්තයක පැවැත්වීමට ඇති හැකියාව. දැන් අපි භාවනා කිරීම තුළින් දැන් සමාධිය කියන වචනයට අර්ථකථනය අපි ගැඹුරට ගියොත් ඔක ලෝකෝත්තර සමාධිය, ලෞකික සමාධිය කියලා අපිට කොටස් දෙකකට බෙදන්න පුළුවන් ප්‍රධාන වශයෙන්. දැන් ලෞකික සමාධිය කියනකොට පළවෙනි ධාන හතර තුල ඇති වෙන විතක්ක, ਵਿਚාර, පීතිසුඛ, ඒකාග්‍රතාව සහිත පඨම ධාන සිත, ဒုတိ ධාන, තෘතිය ධාන එක එක අඩු වෙමින් ඒ පරාසය තුල ඇති වෙන සමාධිය තමයි මෙතන සාකච්ඡා කරන්නේ. දැන් උපචාර සමාධිය කියලා කියන්නේ අපේ සාමාන්‍යයෙන් උඩුසිත පදනම් කරගෙන ඇති වෙන සමාධිය. දැන් ඔබ දන්නවා භාවනා කරන්න ගියහම ඔබ කසින භාවනාවක් වගේ කරනවා නම් ඔබට යම් දෙනවා මේ කර්ම නිමිත්තක්. උදාහරණයක් අපි ඒකට කියනවා මේ සංසතලිස් කර්මස්ථාන කියලා. දැන් අපි හිතමු ඔබට දෙනවා නීල කියන කසිනේ. නිල් පාට ගැන. ඒතර ඔබ කරන්න ඕන නිල් කටරොඩු මල් ටිකක් අරගෙන ඒක වට්ටියක තියලා අඩි දෙකක් විතර ඉස්සරහින් තියාගෙන කසින භාවනාව එහෙමයි විග්‍රහ වෙන්නේ. එතකොට ඒකේ තියෙන්නේ මුලින් මේ වට්ටිය දිහා බලාගෙන ඉන්න නිල් කටරොඩු ටිකට. හරි? ඒකට අපි කියනවා පරිකර්ම නිමිත්ත කියලා. ඊට පස්සේ නිල් කටරොඩු මල් ටික දිහා බලාගෙන හිටියාම ඔබතුලියම් සමාධියක් හිතේ ඇති වෙනවා. සිත එකඟ වෙනවා. ඊට පස්සේ ඔබ මොකද කරන්නේ? ඒ නිල් මල් ටික ඒ කර්ම නිමිත්ත අයින් කරලා උද්ඝහ නිමිත්ත එක හිතේ ඇති කරගන්නවා. ඒතර දැන් ඔබට අර නිල් කටරොඩු මල් ටික අවශ්‍ය නැහැ අපිට භාවනා කරන්න. දැන් මේ මල් වට්ටි ඔළුවේ තියෙන්නේ. ඒක කියන උද්ඝහ නිමිත්ත කියලා. ඊට පස්සේ උද්ඝහ නිමිත්තේ නිල් කටරොඩු මල් වල තියෙන තවත් සියුම්ම තියෙන මල් වල ඒ කොටස් අධ්‍යයනය කරමින් ඒකේ ගැඹුරටම යනකොට කියනවා පටිභාන නිමිත්ත කියලා. දැන් උපචාර සමාධියට ඇති වෙන්නේ පරිකර්ම නිමිත්ත තුල තමයි. ඉන් එහාට අර්පණා සමාධිය තමයි අපිට තුල ඇති වෙන්නේ උද්ඝහ නිමිත්ත සහ පටිභාන නිමිත්තත් එක්ක. මේක මේ ටිකක් කම්ප්ලෙක්ස් තේරෙන්න නැති වෙන්න පුළුවන්. මම මේ සරලවයි විග්‍රහ කරේ මේ සමාධි දෙක ගැන. දැන් හිත සමාධි වෙනවා කියන්නේ සිත ටිකක් quiet and calm වෙනවා. දැන් ඔබ දන්නවා ඔබ නිින්දට ගියහම මොකද වෙන්නේ? ඔබේ සෙන්ස් නෙමෙයි ඉන්ද්‍රියයන් වලට පිටින් අරමුණු වෙන එක ප්‍රබල වෙන එක නවතිනවනේ. ඔබ නිින්දට ගියාම. ඒ කියන්නේ ඔබ අර මේ CNS කියලා කියනවා Central Nervous System. මේ අපේ ඒ Central Nervous System කියලා කියන්නේ මේ ඒක හරියට අපේ බොඩි එකේ තියෙන හයිවේ එකක් වගේ. ඒකෙන් තමයි ඔක්කොම ට්‍රාන්ස්මිට් කරන්නේ බ්‍රේන් එකටයි. මේ ඔක්කොම සෙන්සස් ඒකෙන් තමයි කරන්නේ. දැන් ඔබ නිින්දට යනකොට මොකද වෙන්නේ? දැන් නිින්ද කියන එක නියුරෝ සයන්ස් වල විග්‍රහ කරන්නේ මේ ඔබගේ මනස මේ වචන දෙකකින්නේ reduce absent consciousness or sensory activity. කොහොමද විග්‍රහ කරන්නේ නිින්ද කියන එක? එතකොට මේ අර nerves එකට මේ sensors වලට එන ඒවා ටිකක් අඩු වෙනවනේ. ඒ අඩු වුණාම දැන් නිින්දෙත් අපි මේ rapid eye movement non rapid eye movement කියලා කොටස් දෙකක් නියුරෝ සයන්ස් වල විග්‍රහ කරනවා. මේ rapid eye movement එක තුල අර මේ සම්පූර්ණම සෙන්සස් මේ ගොඩක්ම මේ වෙලා නැහැ. non rapid eye movement එක තමයි අපි deep sleep කියලා කියන්නේ. හොඳටම ඒ වෙලාවට තමයි ඉන්ද්‍රියන් ටිකක් අක්‍රිය වීම වෙන්නේ. හැබැයි ඒ ඉන්ද්‍රියන් අක්‍රිය වෙනවා කියන්න බෑ. ඒක බලය අඩු වෙනවා යම් ප්‍රබල ශබ්දයක් අතට අවදි වෙන්නේ එකයි. දැන් එතකොට මේ මනස නිින්දට ගියාම සම්පූර්ණ අර ඔබ්ජෙක්ට් ගැනීම අඩු වෙලා ඒක යම් quiet and calm වෙලා තියෙන්නේ. හැබැයි quiet and calm විල්ල නිහඬ නිශ්චල විල්ල ඒක unconscious process එකක්. ඒක මේ අපි සවිඥානිකව කරන දෙයක් නෙවෙයි. ඒක සවිඥානිකව කරන දෙයක් නෙවෙයි. right? ඒක මේ අවිඥානිකව වෙන දෙයක්. ඒක normal නේ. අපි නිදාගන්න එක normal. හරි? හැබැයි හොඳ සමාධියක් තියෙන කෙනෙකුට consciously සවිඥානිකව අපේ මනසේ ලෙවල් එකට ගෙනියන්න පුළුවන්. එතකොට මනස අර නිදි අවස්ථාවට ගෙනියනවා consciously. එතකොට අපිට පිටින් එන අරමුණු ලොකුවට එන්නේ. හැබැයි අර central nervous system ඒකත් වැඩ. හැබැයි ඔබ්ජෙක්ට් එන්නේ නැහැ. මොකද අපි හිත අරමුණක ස්ථාපනය කරලා ඒ අරමුණේ විතරේ තියාගෙන දැන් උදාහරණයක්. දැන් ඔය සමසතල මේ
තෙලස් දූතාංග අතර අපිට එක දූතාංග ගොඩාක් තියෙනවා. එකක් තමයි මේ ගතපච්චාගතවත කියලා කියන්නේ. දැන් ගතපච්චාගතවත මම සමාදන් වුණොත් මම පාත්‍රය අරගෙන එළියට යන්න කලින් මම උදාහරණයක් පාත්‍රයේ තියෙන පටවි කියන ගතිය, තද කියන ගතිය කියන සිතුවිල්ල ඔළුවේ තියාගෙන පින්ඩපාතේ යනවා. පින්ඩපාතේ ගිහිල්ලා එනකලොත් මගේ ඔළුවේ තියෙන පටවි කියන කසිනේ විතරයි. දාන පිළිගන්නේ ඔක්කොම වෙනවා. දානේ ඔක්කොම නමුත් හිතේ වැඩ කරන්නේ අර ඔබ්ජෙක්ට් ගෙනියලා සම්පූර්ණ වත්තල තියෙනවා. මම ඒ සයන්ටිෆිකලි පැත්තත් පොඩ්ඩක් ගත්තා. එතකොට කෙනෙකුට තේරෙන්නේ. ඒ කියන්නේ හිත ඒ අරමුණක ස්ථාපනය කරනවා ඩීප් ස්ලීප් එකට යවනවා කොන්ෂියස්ලි. සමිඥා. හරි. ඒක සමාධිය වෙන්නේ ඇත්තට මේක. හරි. මේකෙදි තව මේක ගොඩක පරාසයක් තුළ කතා කරනවා සමාධිය කියන්නේ මොකද්ද සතිය කියන්නේ මොකද්ද මේ ඔක්කොම යන්න අපිට කාලෙ නෙවෙයි. එතකොට අපි ගාව සමාධිය තියෙන අන්න සමාධිමත් පුද්ගලයාට සිල්වත් කෙනාට සමාධිය තියෙන කෙනාට පූජා කරන දේ ආනිසංස වැඩි කියලා කියන. එතකොට සිල්වත්කම තමයි සමාධියට පදනම බවට පත් වෙන්නේ. අපි අර ඉස්සෙල්ලා සාකච්ඡා කරපු සූත්‍රයත් එක්ක. හරි. හොඳයි. ඊළඟ මේ සූත්‍රයේ අපිට තව එකක් විග්‍රහ කරනවා. අසෙක්ඛන්දේන පඤ්ඤා ඛන්දේ ප්‍රඥාවෙන් යුක්ත වීම. දැන් ප්‍රඥාවෙන් යුක්ත වෙනවා කියලා කියන්නේ ඔබ දන්නවා ප්‍රඥාව මේක අපි දීර්ඝ කාලීනව සාකච්ඡා කරා සංඥා විඤ්ඤා ඒ වගේ ඥාන සහ පඤ්ඤා මේ කාරණා අපි ඇත්තටම අපි පෙර දේශනවලදී අපි සාකච්ඡා කරා. එහෙනම් මම මේක ගැඹුරින් විග්‍රහ කරන්න යන්නේ. ප්‍රඥාව කියලා කියන්නේ අපේ මනසේ තියෙන පියෝ ස්ටේට් එක ප්‍රහාණය කළ යුතු දේවල් ප්‍රහාණය කළා වැඩි යුතු දේවල් වර්ධනය කළා අපේ මනස ගත්ත බොහොම පියෝ ස්ටේට් එකක් තමයි ප්‍රඥාව කියන්නේ. ඒතර ප්‍රඥාව කියන්නේ අපි තුලින් ඉස්මතු කරන දෙයක්. එතකොට මේ අපි ඒ ගැන වැඩි සාකච්ඡා නොකරමු මොකද අපිට කාලයම දිහන්දා. අපි ඒක ඒ ගැන ප්‍රඥාව ගැන තව කෙනෙකුට යම් අවබෝධයක් ලබා ගන්න ඕන නම් අපි අර පවත්වපු දේශන ඉදිරියේදී අපි අන්තර්ජාලයට දානවා. ඒ හරහා ඔබට ඒක දැනගන්න පුළුවන්. හොඳයි. ඊළඟ කාරණේ තමයි එතකොට යම් කිසි කෙනෙක් සීලයෙන් යුක්ත නම් ඒ වගේම සමාධියෙන් යුක්ත නම් ඒ වගේම ප්‍රඥාවෙන් යුක්ත නම් යම් කෙනෙක් විමුක්ති ඛන්දේන විමුක්තියෙන් යුක්ත නම් විමුක්ති මාර්ගය අනුගමනය කරනවා නම් දැන් ධර්මයේ තුල අපිට මේ නිවීම දෙකක් ගැන ප්‍රධාන වශයෙන් අපි සාකච්ඡා කරා. එකක් තමයි ප්‍රඥා විමුක්තියෙන් නිවීම, අනිත් එක තමයි උබතෝ විමුක්තියෙන් නිවීම කියලා කියන්නේ. ඒතකොට ඒ සද්ධානුසාරී සහ ධම්මානුසාරී පුද්ගලයන් දෙන්නත් කියන කතාවක්. ඒක අපි පස්සේ දවස් සාකච්ඡා කරමු. එතකොට ප්‍රඥා විමුක්තියෙන් නිවීම කියලා කියන්නේ ඒ පුද්ගලයා සමාධියෙන් යන්න පුළුවන් පඨම ධානය, ဒုတိ ය ධානය, තෘතිය ධානය, චතුර්ථ ධානය කියන ධාන හතරට විතරක් ගිහිල්ලා එතනින් ගෙලින්ම එයා අනිත්‍ය මෙනෙහි කරමින් මාර්ගයට ප්‍රවිෂ්ඨ වෙනවා. ඒකට කියනවා ප්‍රඥා විමුක්තිය නිවන් දැකීම කියලා. ඒ කියන්නේ මේ එයා ලක්ෂණෝපනිදායට එනවා චතුර්ථ ධානය ඉඳලා. ඒතර උබතෝ විමුක්තියෙන් නිවීම කියලා කියන්නේ යම් කෙනෙක් පඨම ධානය, ဒုတိ ය ධානය, තෘතිය ධානය, චතුර්ථ ධානය විතර බලා ආකාසානංචතර ආකින්චන්දන විඤ්ඤාණ සහ නේව සංඥා නාසඤ්ඤායතන කියන අෂ්ට විද්‍යා සමාපත්තිම ලබලා යම් කෙනෙක් ලක්ෂණෝපනිදාය ප්‍රගුණ කළා නිවන් දකිනවා. ආලම්බනෝපනිදායෙන් ඇවිල්ලා අර ලෙවල් එකට ඊට පස්සේ ලක්ෂණෝපනිදායට යනවා. හරි? ඒක තමයි උබතෝ විමුක්තිය කියලා කියන්නේ. ඒක ටිකක් අමාරු එකක්. බොහෝ දුරට අපිට අර ප්‍රඥා විමුක්තිය නිවන් දැකීම තමයි පහසු. මොකද ධාන හතරක් විතරක් වෙලෙම නැත්නම් අර අනන්ත ආකාශය අනන්ත මනස මේ දීර්ඝ ගමනක් ඒක ලේසි නෑ ටිකක්. එතකොට මෙන්න මේ විමුක්ති මාර්ගයට ප්‍රවික්ෂ වීම සහ එතකොට විමුක්තිය කියලා කියන්නේ නිවීම. ඊළඟ කාරණේ තමයි විමුක්ති ඥාන දර්ශන. විමුක්ති ඥාන දර්ශන කියලා කියන්නේ තමන් විමුක්තියට නිර්වාණ මාර්ගයට ආවට පස්සේ ඒ ආපුද්ගලයාට යම් ඥානයක් දැක්මක් ලබන්න පුළුවන්. ඇත්තටම මෙතන විමුක්ති ඥානය කියලා මගේ අවබෝධයෙන් මම හිතන්නේ ත්‍රිවිද්‍යාව වෙනවා අනිවාර්යයෙන්. හරිද? ඒ කියන්නේ පුබ්බේ නිවාසානසුති ඥානය, චතුූපපාත ඥානය සහ ආසවක්ඛේ ඥානය. ඇත්තටම ආසවක්ඛේ ඥානය ගැන තමයි මේ විමුක්ති ඥානය කියන එකෙන් සාකච්ඡා කරන්නේ. ආසවක්ඛේ ඥානය ලැබු කෙනෙකුට තමයි පුළුවන්කම තියෙන්නේ තව කෙලෙස් තියනවාද, කෙලෙස් සම්පූර්ණයෙන්ම යටපත් කරලා තියනවාද සසර කියන එක දකින්න හැකියාව තියෙනවා. ඒක තමයි මුක්ති ඥානය කියලා කියන්නේ. කියන්නේ මේ නිර්වාණයේ මාර්ගයට ඇවිල්ලා බලනවා මගේ තව කෙලෙස් තියෙනවද? ඒව තැවෙනවද? ඉවර වෙනවද? ඉවර කරන්න පුළුවන්ද? මේක දකින්න පුළුවන්. තමන්ගේ කර්ම ශක්තිය දැකන්න පුළුවන්. තව ඉදිරියට ගෙවෙන්න තියෙනවද?
ඒතර මේ විමුක්ති මාර්ගයට ආපු කෙනාට ඒ සසර තමන්ගේ කෙලෙස් තවපු විදිය දකින්න පුළුවන්. ඒ දැකීමේ ඥානය තමයි ආසවක්ඛ්‍ය ඥානය කියලා අපි විග්‍රහ කරන්නේ. අනිත් තමයි පුබ්බේ නිවාසානුස්සති ඥානය කියලා කියන්නේ මේ පෙර විසිච්ච කඳ පිළිවෙල. ඒ කියන්නේ තමන් කොයි ආත්මේ කොහොම ඉපදුනාද, මොන භවයකද ඉපදුනේ, මොකෙක් වෙලා මොන සතෙක් වෙලාද ඉපදුනේ, මිනිසෙක් වෙලාද ඉපදුනේ කියලා මේ භවයන් දෙකීමේ හැකියාව. ඊට පස්සේ මේ චතුූපපාත ඥානය කියලා කියන්නේ මට තව කෙනෙක්ගේ ඊළඟ ඉපදින්න ඉන්න තැන සහ එයාගේ ඊළඟ භවය දෙකීමේ හැකියාව. පුබ්බේ නිවාසතුන ඥානය කියලානේ මගේ භවයන් පිළිබඳව මේ සර්කල් එක ගැන දෙකීමේ හැකියාව. චතුූපපාත ඥානය කියලා කියන්නේ තවත් කෙනෙකුගේ ඒ උපදින භවයන් සහ කොහේ උපදින්න පුළුවන්ද කියලා විග්‍රහ කරගැනීමේ අවකාශය. ඒතකොට මේක තමයි මට තේරෙන්නේ මගේ අවබෝධයත් එක්ක විමුක්ති ඥානය කියලා මේ සූත්‍රයේ විග්‍රහ කරලා තියෙන්නේ. එතකොට යම්කිසි කෙනෙකුට පුබ්බේ නිවාසතුන ඥානය අවශ්‍ය නැහැ. යම්කිසි කෙනෙකුට ආසවක්ඛ්‍ය ඥානය තියෙනවා එතන විමුක්ති ඥාන බවට පත් කරන්න පුළුවන්. එතකොට මෙන්න මේ කියපු කාරණා පහ. යම් කෙනෙක් සිල්වත් නම්, සමාධියෙන් යුක්ත නම්, ප්‍රඥාවන්ත නම්, විමුක්ති සහ විමුක්ති ඥාන දර්ශනයට තියෙනම් අන්නේ මාර්ගයට ගමන් කරන, උත්සාහ කරන, ප්‍රැක්ටිස් කරන කෙනාට දෙන දානීය මහත්ඵලයි මහානිසංසයි. ඒ වගේම යම් කෙනෙක් පංච නීවරණ ධර්මයටපත් කරන්න උත්සාහ කරනවා නම් ඒ උත්සාහ කරන මාර්ගයට ප්‍රවේශ වෙලා තියෙනවා. ඒ මාර්ගය අනුගමනය කරනවා නම් එයාට දෙන දානයත් මහත්ඵලයි මහානිසංසයි. ඒතර මේ සූත්‍රය විග්‍රහ කරන්නේ මෙන්න මේ කාරණා ටික. ඉතින් තව දානය ගැන සාකච්ඡා කරනවා, තව ගොඩාක් දේවල් අපිට සාකච්ඡා කරන්න තියෙනවා. දානය, සත්පුරුෂ දානය, අසත්පුරුෂ දානය, දාන වර්ග, දකින්න වගේ සූත්‍රයේ ලොකු විග්‍රහයක් තියෙනවා. ඉතින් අපි ඒවා සාකච්ඡා කරන කාලය නෙමෙයි. ඒතකොට අද අපි මෙතනින් මේ සූත්‍රය විග්‍රහ කරන. ඒතකොට බුදුරජාණන් වහන්සේගෙන් කොසවැතිතුමා ප්‍රශ්න දෙකක් ඇහුවා. පළවෙනි ප්‍රශ්නය තමයි කාට දුන්නොත්ද කාටද දන් දෙන්න ඕන? එතකොට කිව්වා යම් තැනකට හිත පහදී දෙතෙන්ට දෙන්න. කාට දුන්නොත්ද මහත්ඵල මහානිසංස වෙන්නේ? එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කළා යම් කෙනෙක් සිල්වත් නම් එයා නීවරණ ධර්ම පහ යටපත් කරනවා නම් මෙන්න මේ කියන ධර්මතා පහ ප්‍රගුණ කරන්න උත්සාහ කරනවා නම් අන්න එයාට දෙන දාණය මහත්ඵලයි මහානිසංසයි කියලා. එතකොට මේක තමයි මේ සූත්‍රය ඉගෙනීම. ඉතින් නිසා මෙතනින් දේශනාව අවසන් කරලා ප්‍රශ්න අහන්න අවස්ථාව දෙනවා. හොඳයි. අන්මියුට් කරනවා ගෙවල් වල සද්ද තියෙනම් අඩු කරගන්න. ස්වාමීන් වහන්සේ අවසරයි. වාචන මාරයි නේද? එහෙනම් ගෙදර ට්‍රිප් යන ප්‍රශ්න නෙවෙයි නේද? ස්වාමීන් වහන්සේ ඇත්තටම වශයෙන්ම ගෝපින් වාසී තම උත්තර දේශනා කරන තියෙන විදිහට ඇත්තටම එතන හිතන්නේ ආර්යශ්‍රාවක මාර්ගයේම වහන්සේට ඒතුළු තියෙනවා කියලා වහන්සේගේ දේශනාව තුළ මට දැනගන්න ඕන ස්වාමීන් වහන්සේ ඥාන කියන්නේ ධම්මස පාදගන්න ස්ථානයේදී ප්‍රඥාව ඇති කරන ස්ථානයේදී අවසානයේදී සෝතාපන්න ඵලයටපත් වෙච්ච පුද්ගලයාගේ තත්ත්වයටපත් වෙන්නේ කියන එක තමයි මට දැනගන්න ඕනේ. එතකොට මේ පුද්ගලයා දානි පුද්ගලයා කිරීමද පහත්ඵල මහානිසංස ලැබෙන්නේ ස්වාමීන් වහන්සේ. හරි. දැන් මේ දානයක මහත්ඵල මහානිසංස ලැබීමේ සංකල්පය අපි ගිය සතියේ සාකච්ඡා කරා. මහතේ හිටියේ නේද ගිය සතියේ? එහෙමයි සර්. එතනට සාංගික කියන කතාවක් අපි සාකච්ඡා කරානේ. එහෙමයි. ඒතකොට සාංගිකව පූජා කරනකොට මේ කියන සියල්ලම අයිති වෙනවා. ඒතකොට එතන කොහොමත් මහත්ඵල මහානිසංස වෙලා. හැබැයි මේ සූත්‍රයේ අනුව මේ කියන විදිහට මේ මාර්ගයට ප්‍රවිෂ්ඨ වෙච්ච, ඒ වෙනුවෙන් කැප වෙච්ච ගිහිගෙන් නික්ම වෙලා පැවිද්දට පැමිණිලා. හරිද? එතකොට මේ මාර්ගයේ ගමන් කරන්න උත්සාහ කරන කෙනත් මෙතන ඇත්තටම අපිට ගන්න වෙනවා. මොකද එයා මේ මාර්ගයේ ප්‍රවිෂ්ඨ වෙලානේ. එතකොට මහත්ඵල ඔව් දැන් ආර්ය ශ්‍රාවකයන්දී ආර්ය ශ්‍රාවකයා. ඔව් එතන හැබැයි මෙහෙම දෙයක් තියෙනවා මහත්තයා. හරිද? එතන මෙහෙම දෙයක් තියෙනවා. දැන් බුදුහාමුදුරන්ට පූජා කරාම මහත්ඵල මහානිසංසය කියන එක අහන්න දෙයක් නෙවෙයිනේ. හරිද? සිව්පිලිබෑවත් මහරහතන් වහන්සේට පූජා කරාම දැන් බුදුරජාණන් වහන්සේ පසේ බුදු සිව්පිලිබෑව මහරහතන් වහන්සේලා ඊට පස්සේ අනාගාමි සකෘදාගාමි සෝවාන්. හරිනේ ඕකනේ ස්ටෙප් එක. ඔතනින් ඇහිලා ඊට පස්සේ ඕන අපිට ලෞකික දාන වලට යන්න පුළුවන්. ඊට පස්සේ භික්ෂුන් වහන්සේ ඔහොම මේ හැබැයි තිරිසන් සතා දක්වාම එන්න පුළුවන්. දක්ෂිනාපක සූත්‍රය අධ්‍යයනය කරන්නකෝ. හරිද? තිරිසන් සතර දීපකේ ප්‍රතිඵලයක් තියෙනවා. ප්‍රතිඵලයක් නැත්තේ නෑ.
හරි? අර මහත්ඵල මහානිසංස වෙන්න තමයි අර qualities තියෙනවා. එතකොට අපි roughly idea එකක් ගන්න වෙන්නේ qualities තියෙනවා නම් යම් කිසි කෙනෙක් ගාව ඒ qualities වලට තමයි මේ ඒකේ ප්‍රතිඵලයේ නිර්ණය වෙන්නේ. හැබැයි දැන් මහත්ය මට දෙනකොට දන්නේ නැහැනේ මම සෝවාන් වෙලාද සකෘදාගාමී වෙලාද අනාගාමී වෙලාද කියලා. එහෙම නැත්නම් මං මාර්ගඵලලාභීද කියලාත් දන්නේ නැහැනේ. මුකුත්ම දන්නේ නැහැනේ. හැබැයි මහත්යගේ concept එක මම සාංගිකයි කියලා පූජා කරනවා නම් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හරිද? හැබැයි ඉතින් reality එක තමයි ඇත්තටම මහත්ඵල මහානිසංස වෙන්නේ මාර්ගඵලලාභී නම් සහ එතනින් එහාට උඩට යන විදියට. හැබැයි ඊටත් වඩා මහත්ඵලයි මහානිසංසයි මහත්ය කොච්චර හිත පහදව ගන්නවද කියන එකත් එක දීලා. ඒක තමයි වැදගත්ම. ස්වාමීන් වහන්සේ මේ දැන් ඇත්තටම මේ ඉතන අරියස්ථාන මාර්ගයට අදාළව සීල සමාධි ප්‍රඥා කියන තැනට එතකොට ඊට පෙර සමාධි සම්මා සංකප්ප කියන ස්වාමීන් වහන්සේ එතකොට සද්ධර්මයේ ශ්‍රවණය කළා යොන්සෝ මනස්කාරයේ තිබෙන පුද්ගලයාට නේද පහසු වෙන්නේ මේ සීල සමාධි ප්‍රඥා ටික සම්පූර්ණ කරගන්න. මෙහෙමයි. එහෙම වුණොත් තවත් එහාට යන්න ඕන. ත්‍රි හේතුක උත්කෘෂ්ඨ ප්‍රසන්දියක් තියෙනවද කියලාත් බලන්න ඕන. හරිද? තව යන්න පුළුවන් එහාට. ඒක කෙලවරක් නෑ. නමුත් මෙතන මෙහෙමයි. දැන් අපිට කල්යාණ මිත්‍ර ආශ්‍රය තියෙනවා. කල්යාණ මිත්‍රයන්ගේ ආශ්‍රයෙන් අපිට සද්ධර්ම ශ්‍රවණය කරන්න ලැබෙනවනේ. යහපත් දේ අපි හොඳ මාර්ගයේ ප්‍රවිෂ්ඨ වෙනවනේ. ඒතර ඒ ප්‍රවිෂ්ඨ වුණාට පස්සේ අපි හොඳ qualities හදා ගන්නවා. හොඳ ධර්මතා පූර්ණේ කරනවා. ඒ පූර්ණේ කරනකොට අපි ගාව ඉබේම qualities වැඩි වෙනවනේ. දැන් බුද්ධිසම් වල කතා කරන්නේ අනිත් අයගේ qualities ගැන worry වෙන්න එපා. තමන්ගේ qualities ගැන worry වෙන්න. ඒ කියන්නේ මේ මෙහෙ බලන්න කියලා බුද්ධිසම් වල කියන්නේ මෙහෙ දිහා බලන්න. තමන්ගේ පැත්තට එන්න තමන්ගාවේ qualities නැත්නම් ඒව දියුණු කරගන්න. හරි? අතන මේ සම්මා දිට්ඨි සම්මා සංකප්ප ප්‍රඥාවට යනවා. සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව විරිසචෛසික කියලා අපි විග්‍රහ කරනවා. සීලයට යනවා. සම්මා දිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා සම්මා වායාම සම්මා සති සම්මා සමාධි කියන ටික සමාධියට යනවා. එහෙමයි තුරට බෙදින්නේ. හරි. තව ප්‍රශ්න තියෙනවද? අඳුරන්නේ මහින්ද මහත්තයා විසින්නේ බහුවේදී. එහෙමයි අඳුරන්නේ මම දැක්ක වෙල්ල කියලා දිනවා. පොඩ්ඩක් ගෙදර වැඩ වගේ තිබිලා මේ අපරස් උනානේ. හරි. හොඳයි. අඳුරන්නේ දැන් මේ අකුසල් නිතර මතක් කරන්න එපා කියලා වහන්සේ දේශනාවේ කිව්වේ වෙලාවේදී එතකොට අඳුරන්නේ අපිට කුසල මතක් කිරීමෙන් ඒකට වැළකීමට පෙළඹවීමක් නැතනම් මේ මහත්තයා දේශනේ හිටියේ නේද? මම පරක්කලා ආවම හරි. හැබැයි මම එතන මේ මහත්තයට මේ එකයි ඇවිල්ලා තියෙන්නේ. මම හිතන දෙකක් කිව්වා. එකක් තමයි අකුසලයේ මතක් නොකිරීම සහ ඒක රිපීට් නොකිරීම කියලා. මම දෙකක් කිව්වා. මම මේක මේ YouTube එකේ දැම්මම මේ දෙක අහන්න පුළුවන්. හරි? මම කිව්වේ අකුසලයේ මතක් නොකිරීම සහ ඒ අකුසලයේ නැවත නොකිරීම. නොකිරීම හරියනවද මේකට මතක් කිරීම අවශ්‍ය වෙන්නේ නැත්නම් ආයි නොකිරීම සඳහා මෙහෙමයි. දැන් මහත්තයා මතක් කරනවා කියමු. දැන් මහත්තයා මතක් කරා. මහත්තයා මතක් එතන ඉතින් ආපු ගන්න ඕන චේතන මහත්තයා මතක් කරනකොට එතනින් මහත්තයාට ගැරන්ටි එකක් දෙන්න පුළුවන් නම් එතනින් කිසිම අකුසලයක් මම ගොඩනගා ගන්න නැහැ කියලා ඒක අප්ටු මහත්තයා. මහත්තයාට ඒක බාරයි. හරිද? හැබැයි normal mind එක තමයි අකුසලයක් මතක් වුණාම ඒක හරි අමාරුයි. එතනින් එහාට යන්න නොදී ඉන්න. හරි? ඒකයි ඊළඟ වැදගත් මේක බුදුහාමුදුර අපිට කිව්වේ මොකද? අතීතේ ජීවත් වෙන්න යන්නත් එපා. අනාගතේ ජීවත් වෙන්න යන්නත් එපා. මේ මොහොතේ දැන් ජීවත් වෙන්න. මේ මොහොතේ මේ සිතුවිල්ල ගැන හිතන්න. ඇයි පහුගිය දේවල් ගැන හිතන්න? පහුගිය දේවල් ගැන දුක් වුණා කියලා ඒව ඇති වැඩක් නැහැ. මොකද already in the past. ඒක දැන් අතීතේ. දැන් මුකුත් කරන්න බෑ ඒකට. අතීතෙට මුකුත් කරන්න බෑනේ. අnder ඔය ප්‍රශ්නේ මට පැනනගෙන මේ කතා දැන් භාවනාවේ දුන්නත් අපි මේ මොහොතේ ඉන්නේ කියන ප්‍රාණය මේ මොහොත සකස් කරන්න අපි සාමාන්‍ය ජීවිතේ අපි
වගේ නේද? ඔය දැන් මහත්තයා මෙහෙම අතීතයක් කියලා කියන්නේ අයින්ස්ටයින් කිව්වට වගේ මේ අවකාශයට සාපේක්ෂයි කියලා. හරිද? අතීතයක් කියලා කියන්නේ බුද්දිසම් වලට ගත්තාම පුද්ගලයාට සහ සිතුවිලි වලට සාපේක්ෂ යථාර්ථයක්නේ. අතීතයක් කියලා කියන්නේ. එහෙම නැද්ද? දැන් මහත්තයාට මේ හෙට පැණි ගන්න ඕන කියලා හිතෙනවා. එතකොට ඒක අතීතේ පැණි කාපු නිසා නේද මේ ඒක අතීතේම රිකෝල් වීමක් නේද? එතකොට මහත්තයා අනාගතේ කොට නැගෙවිත් අතීතේ මත ඉඳලා නේද? එතකොට ඒක මහත්තයාගේ සිතුවිලි වලට සාපේක්ෂයි කියලා පිළිගන්නවද? ඒ කියන්නේ අතීතේ මම කාපු එකට සාපේක්ෂයිනේ. ඈ? ඒක මම තේරුම් ගන්න තමයි මට. හරි. ඊට පස්සේ මෙන්න මේක තමයි වැදගත්ම දේ මෙන්න මේක. හරිද? දැන් වර්තමානයේ වර්තමාන මොහොතේ ජීවත් වෙන්න කියන එකේ රියැලිටි එක තමයි මහත්තයා. මහත්තයාගේ ඉන්ද්‍රියන් පහ ගත්තොත් ඔය ඉන්ද්‍රියන් පහම හයම මනත් ගන්නකො හයම. ඔය හයම අතීතේ වැඩ කරන්නේත් නැහනේ. මහත්තයා අතීත රූප දකින්න පුළුවන්ද? අනාගත රූප දකින්න පුළුවන්ද? අතීත ශබ්ද අහන්න පුළුවන්ද? අනාගත ශබ්ද අහන්න පුළුවන්ද? බෑනේ. එකම ඉන්ද්‍රියයි තියෙන්නේ මන. මනට විතරයි පුළුවන් අතීත රිකෝල් කරලා දෙන්න. හරිද? හැබැයි රිකෝල් කරන process එක මොන කාලෙද? මහත්තයා අතීත සිහිපත් කරන්න පුළුවන් දැන්නේ. මහත්තයා අතීත මතක් කරන්න බෑනේ. ඉතින් මට දෙන්න මේක මම එක්ස්ප්ලেইন කරලා ඉවර කරගන්න. හරිද? දැන් අතීතේ සිහිපත් කරන්නේ දැන් නම්. එතකොට මන වැඩ කරන්නේ මේ ප්‍රසන්ට් මොමන්ට් එකේ විතරමයි. හරිද? එතකොට අපිට තියෙන්නේ මේ ප්‍රසන්ට් මොමන්ට් මේ මොහොත කියලා එකක් විතරයි. මොකද ඔක්කොම වැඩ කරන්නේ මේ මොහොතේ නම්. එතකොට මේ මොහොතේ මේ සිතුවිල්ල අංක 1 පිළිගන්න. මේ මොහොතේ ඇති වෙන සිතුවිල්ල පිළිගන්න. දෙවෙනි එකේ පිළිගත්ත සිතුවිල්ල අනිත්‍ය දකින්න. තුන්වෙනි එක අනිත්‍ය දැකලා මේක සුභයි සුඛයි ආත්මයි කියලා අල්ලන්න නැතුව යන්න දෙන්න. That's the present moment. ඒක තමයි මේ living in present moment කියලා අපි සාකච්ඡා කරන්නේ. තවත් නිකන් ඔප්ෂන් ගියාද? මෙහෙමයි මේ මහින්ද මහත්තයා දැන් ඔය වගේ ප්‍රශ්නයක් ආවම වැඩි අල්ලගෙන ඕක ගැන හිතන්න යන්නත් එපා. right? ඒක අල්ලලා දාලා මේ living in present moment දැන් මම කිව්වගේ නිකන් පොඩ්ඩක් මම කිව්වට දෙයක් විශ්වාස කරන්න එපා. හරිද? මම නේ බුදුහාඳුරු කිව්වත් විශ්වාස කරන්න එපා. ඉස්සෙල්ලා බලන්න දාලා process කරලා මේ ප්‍රශ්නෙට මම මොකද කරන්නේ අහන්න දැන් අහුවාම උත්තරත් ලැබෙනවනේ. අර අපි ගොඩාක් ස්වාමීන් වහන්සේලාගෙන් බණ අහනකොට පොඩ්ඩක් කන්ෆියුස් වෙනවා. හරිද? මොකද දැන් මම බණ කියන්නේ මම දන්න විදියට. හරිද? දැන් මම දන්නේ මට තේරෙන්නේ මම කියන්නේ. හැබැයි මම නිතරම කියන එක මට තේරෙන එක ඔබට තේරෙන්න අවශ්‍ය නැහැ. ඔබට තේරෙන්න ඕන ඔබේ විදියට. ඒතකොට මම කියන ඔක්කොම ගන්න අවශ්‍යත් නැහැ. ඔබ ඔබේ මනසට දාලා බලන්න මේකම ගැලපෙනවද? හරිද? ඒ වගේම වැදගත් එකක් තමයි කාලාම් සූත්‍රයේ තියෙන ලෝභ ද්වේෂ මෝහද මට යහපතක්ද අනුන්ට යහපතක්ද මේකෙන් මට මේ භවයට ඊළඟ භවයට බලපෑමක් නැද්ද මේක විඤ්ඤාණ විසින් කරහිතද මේක ඇත්තද දැන් මම කියන දේ ඔළුවට දාලා බලුවම මේක ඇත්තක් කියලා හිතෙනවද තමන්ට පුළුවන් කොමන් සෙන්ස් පාවිච්චි කරලා මේක ඇත්තද කියලා බලන්න අපේ කොමන් සෙන්ස් එක මේ දියුණු මදිනා නාමයෙන් අපිට ඒක වැටහෙන්න ක්‍රමේ හරියටම දෙන්න ප්‍රශ්නයක් තියෙනවානේ. ඔය තමයි වැටෙන්න මහත්ය දෙයක් අවබෝධ වෙන්න කාරණා කිහිපයක්. එකක් තමයි සුතමේ ඥානෙ ටිකක් වැඩි කරගන්න. අපි වැඩියෙන් අහන්න ඕන, වැඩියෙන් අධ්‍යයනය කරන්න ඕන. දැන් මහින්ද මහත්තයා මුළු ජීවිත කාලෙම බුද්ධිසම් අධ්‍යයනය කරේ නෑනේ. දැන් අපි මහානගමට ආපු දවස් ඉඳලා මේක අධ්‍යයනය කරන එකනේ කරන්නේ. හරිද? එතකොට මහින්ද මහත්තයා පළවෙනි දේ තමයි ටිකක් දැන් මේ මහත්තයට සැක තියෙන මාතෘකා සම්බන්ධව සූත්‍ර පිටකේ අධ්‍යයනය කරනවා. හරි? අධ්‍යයනය කරලා දැන් කියවන්න ඔක්කොම පහසුකමක් තියෙනවනේ මහත්තයා. අහන්නත් පුළුවන්. අන්න එහෙම අහලා ඒ ප්‍රශ්නේ निराකරණය කරගන්නවා. අහලත් ඒකට උත්තරයක් නැත්නම් ඒ ප්‍රශ්නේ මත යැපෙන්නේ නැතුව ඒක අතහැරලා දානවා. මොකද අපි වැඩිම දුක් විඳින්නේ අපේ සිතුවිලි අපි ගොඩනගාගත්ත දේවල් අතහරින්න බැරුව. අපි ගොඩනගාගත්ත දේවල් අතහරින්න බැරුව. ඒතකොට ප්‍රශ්න අතහැර ගන්න බැරුව දුක් විඳින අපි තව ප්‍රශ්න අල්ලගෙන දුක් විඳින්න ඕන නැහැ.
මේ ලෝකේ අමාරුම දේ තමයි තමන් එකතු කරගත්ත දෙනුම මතක් කරගෙන. මම නිතරම මතක් කරනවා. මේ ලෝකේ ඕනම දෙයක් අතාරින්න පුළුවන්. ඒ නිසා මේ බොහොම බුද්ධිමත් කල්පනා කරන්න ඕන ප්‍රශ්න. හොඳයි අපි තව දවසක සාකච්ඡා කරමු. දැන් චාන්ටින් වලට යන්න ඕන 7:12යි. 7:10යි මේ පිටි 12යි 7:10යි නේ. දැන් මේ අවස්ථාවේ අපි කල්පනා කරමු සිල් දෙනා ඊටාම හොඳින් ධර්ම ශ්‍රවණය කළා. මේ ධර්ම ශ්‍රවණය කිරීමෙන් ගොඩනැගෙන අනන්ත විභව ශක්තිය අපි සියලු දෙනා නමින් මේ පරලෝකීය සියලු ඥාතීන්ට අනුමෝදන් කරමු අනුමෝදන් වෙත්වා. විහාරස්ථානයේ පින්නන් නායක හඳුරන වහන්සේ ප්‍රමුඛ මහසගුරු නමින් මේ පරලෝකීය සියලු දෙනාට මේ පින අනුමෝදන් කරමු අනුමෝදන් වෙත්වා. රණ දේවිනින් දීප දුරණ වරණ සනාවසිරින් අපතරින් සමුගත් සියලු දෙනා COVID-19 වෛරසය තුලින් අපතරින් සමුගත් සියලු දෙනාට අනුමෝදන් කරමු අනුමෝදන් වෙත්වා. මේ සියලු දෙනා මේ උතුම් පින අනුමෝදන් වන ලැබෙත්වා වූ දුක්ඛ ස්ථානික උප්පත්තිය ලැබෙන්න නම් නැති මේ දේවා සපත රොපත් ඒවා සපදයන් සපරාවර්ධනය කරගනිත්වා ගෞතම ශාන්ත මාමා නිවන් සම්පත් ඒ සියලුම දෙනා ලබා ගනිත්වා සිත සාදු කියලා ප්‍රාර්ථනා කරමු. ඒ වගේම සියලු දෙවියන්ටත් මේ පින අනුමෝදන් කරමු. දෙවියන්ගේ දිව්‍ය සුද්ධ දිව්‍ය තේජානුභාවය වර්ධනය කරගනිත්වා දිව්‍ය උපතන අවබෝධයකින් උතුම් වූ ශාන්ත මාමා නිවන් සම්පත්ම ලබා ගනිත්වා සිත සාදු කියලා ප්‍රාර්ථනා කරමු. අපි මළගේ ඥාතීන්ටයි දෙවියන්ටයි පින් දෙමු. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු ශාසනං චිරන් රක්칸තු දේශනං චිරන් රක්칸තු මම් පරන්ති. හොඳයි. මේ සියලු පින්වල අනන්ත බලයෙන් ශක්තියෙන් රැකවරණයෙන් ඔබ සියලු දෙනාටත් අප සියලු දෙනාට විහාරස්ථානයේ පින්නන් නායක හඳුරන වහන්සේ ප්‍රමුඛ මහසගරුවන්ට අප සියලු දෙනාට මේ උතුම් පිනේ අනන්ත බලයෙන් ශක්තියෙන් රැකවරණයෙන් සසර වසනා තුරිසම කාචිත්ත පීඩාවක් නොවේවා නිරෝගී සුවය චිර ජීවනයේ කායික මානසික සුවපත් භාවය සල්සේවා ග්‍රහ ප්‍රබාධක දුරු වේවා කරන කෙනසක් කටයුත්තම සඵල වේවා උතුම් වූ සද්ධර්ම ශ්‍රවණයෙන් කල්යාණ මිත්‍රාශ්‍රයෙන් උතුම් වූ චතුරාර්ය සත්‍ය අවබෝධයේ පිණසම නිවන් පිණසම මේ සියලුම ආකාරයේ පුණ්‍ය ධර්මයෝ හේතු වේවා පාරමී වේවා සිත සාදු කියලා ප්‍රාර්ථනා කරමින් හොම වන්දනා කරගන්න. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti විනාතේ සමිජ්ජතු. සියලුම